අයනික සමතුලිතතාව හා ස්වරක්ෂක ද්‍රවණ යටතේ අභ්‍යාස 21 මේ අභ්‍යාස සාකච්ඡා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ විභාගයකදී ප්‍රශ්නයකට පිළිතුරු සපයන ආකාරය පුරුදු කිරීම ඒ වගේම ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ගැන කියදී අනිවාර්යයෙන්ම ලිවිය යුතු කරුණු පිළිබඳ ඔබව දැනුවත් කිරීම එමගින් ඔබගේ සාරක්ෂක හා අයනික සමතුලිතතා දැනුම ඉහළ තලයකට ගෙනීම තමයි මෙහි ඒකායන අරමුණ. ඒ නිසා බලමු මේ යටතේ සාකච්ඡා කරන්න. මේ බලන්න. 0.1 ඝන ඩෙසිමීටර මවුල sodium hydroxide ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 50.05 සමග මිශ්‍ර කරනවා 0.1 ජලීය HCl ඝන සෙන්ටිමීටර් 49.95 එකතු කරන ප්‍රමාණය. මෙන්න මේ මිශ්‍රණය අපෙන් අහන්නේ pH අගය සෑහෙන කියලා. pH දැන් බලන්න sodium hydroxide සහ HCl මිශ්‍ර කරන්නේ. අපි බලන්න ඕන මේ ජලීය ද්‍රාවණයේ අවසානයේදී එහි අන්තර්ගත වෙන්නේ අම්ලයේද බෂ්මයේද නැත්නම් ලවණයක්ද හැදෙන්නේ කියලා පරීක්ෂා කරලා බලන්න ඕන. ඒ සඳහා ගණනය කිරීමක් කළ යුතුයි. මෙන්න මේ විදිහට. අපි sodium hydroxide මේ තියෙන්නේ sodium hydroxide අපි ලියමු sodium hydroxide ප්‍රමාණය. sodium hydroxide ප්‍රමාණය ලියමු. HCl ප්‍රමාණය ලියමු. ඊට පස්සේ දෙන්නගේ ප්‍රතික්‍රියාවෙන් ඉතිරි ප්‍රමාණ බලමු. ඉතිරි ප්‍රමාණ. අපි දන්නවා sodium hydroxide සහ HCl අතර ප්‍රතික්‍රියාවේදී හැදෙන්නේ sodium chloride ලවණය සහ ජලය. .1 sodium hydroxide ඝන සෙන්ටිමීටර් 50.05 0.1 මෙතන බෙදීම 1000 වැඩි කිරීම 50.05 ඒ sodium hydroxide මවුල ප්‍රමාණය. HCl ප්‍රමාණය 0.1 බෙදීම 1000 වැඩි කිරීම 49.95 මේ තමයි ආරම්භක ප්‍රමාණ. මේවා මවුල ප්‍රමාණ. ඒ නිසා අපිට ලියන්න පුළුවන් ආරම්භක ප්‍රමාණ. ආරම්භක ප්‍රමාණ. දැන් බලමු මෙතන සුළු කිරීම කළා 0.1 වැඩි කරාම මෙතන එනවා 5.05. හොඳට බලන්න. මේක 0.1 වැඩි කරන්නේ 50.05. එතන 5.05. බෙදීම 1000. මෙතන 0.1 වැඩි කරාම 4.995 බෙදීම 1000. ඒ තමයි ආරම්භක ප්‍රමාණ. දැන් ඔබට පේනවා මේ ප්‍රතික්‍රියාවේ මවුල අනුපාත 1:1 සම මවුල ප්‍රමාණ ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා දැන්
වෙනස් වන ප්‍රමාණ මෙතන ලියමු. වෙනස් වන ප්‍රමාණය යටතේ මෙතන අඩු ප්‍රමාණයක් තියෙන, මෙතන වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. මෙන්න මේ ප්‍රමාණය ඉවර වේවි. එකට එක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරනවා. එසේනම් 4.995 බෙදීම 1000. 4.995 බෙදීම 1000ක් ක්ෂය වෙනවා. මෙතනත් ඒකමයි. 4.995 බෙදීම 1000ක් ක්ෂය වෙනවා. ඊට සමාන ප්‍රමාණයක් මේ පැත්තේ හැදෙනවා ලවණය. ඒ හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් 4.995 බෙදීම 1000. දැන් ඉතිරි ප්‍රමාණ බලමු. ඉතිරි ප්‍රමාණ මේකෙන් මේක අඩු කරන්න වෙනවා. 4.995 පහෙන් අඩු කරන්න වෙනවා. එතකොට 5න් 5 බිඳුවයි. එතකොට 10න් 9ක් 1යි. එතකොට මෙතන 9න් 9 බිඳුවයි, මෙතන 4 එන්නේ. මේ අනවා සුළු කිරීමේදී එන පිළිතුර 0.01 බෙදීම 1000. මේ බලන්න 5.0.05 5.0.05න් අඩු කරනවා 4.995 5.0.05න් 4.995. එතකොට මෙතන 5න් 5 බිඳුවයි 10න් 9ක් 1යි. එතන මෙතන 9නේ තියෙන්නේ. මෙතන 4 තියෙන්නේ. 0.01. මේ උත්තරේ. මේ පැත්තේ සියල්ලම ෂෙයා වෙනවා. අපිට ලවණය වැදගත් නැහැ. මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ් ලවණයේ සෝඩියම් අයන සහ ක්ලෝරයිඩ් අයන ජලයත් එක්ක කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. ජල විච්ඡේදනයක් නැහැ. සෝඩියම් අයන සහ ක්ලෝරයිඩ් අයන මගින් මාධ්‍ය එච්චාන හෝ එච්චාන සපයන්නේ නැහැ. ඒ නිසා විද්‍යුත් වශයෙන් උදාසීනයි. සෝඩියම් ධන ප්‍රබල බෂ්මයකින් සෑදෙන කැටයන, ඒ වගේම ක්ලෝරයිඩ් ප්‍රබල අම්ලයකින් සෑදෙන අනායන කිසිදු ජල විච්ඡේදනයක් නැහැ. ද්‍රාවණය උදාසීනයි. නමුත් මේක දිත්‍ර වෙනවා මේ ප්‍රබල බෂ්මය මෙන්න මෙච්චර ප්‍රමාණයක්. මේ ප්‍රබල බෂ්මය. ඒ වගේම පරිමාව, ද්‍රාවණ පරිමාව මේ දෙක එකතුව 50.05යි 49.95 එකතුව 100යි. අවසාන පරිමාව මිලිලිටර් 100යි. එතකොට මෙතන අපි ලියන්න ඕන පරිමාව 100යි ඝන සෙන්ටිමීටර්. මේ අනුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 0.01 මේ වෙනස බෙදීම 1000 මේක 100න් බෙදලා 1000න් වැඩි කරනවා. මේ තමයි ඝන ඩෙසිමීටර මවුල. 0.01 බෙදීම 100. 0.01 කියන්නේ 10 ඍණ 2. 10 ඍණ 2 අපව 100න් බෙදුවා මේ බිංදු දෙක උඩට යනවා. 10 ඍණ 2 බෙදීම 100. 100 කියන්නේ 10 වර්ගයනේ. ඒක ඉහළට ගියාම එක වැඩි කිරීම 10 ඍණ 4. මෙන්න ඝන ඩෙසිමීටර මවුල. මේ OH ඍණ සාන්ද්‍රණය.
ඒ වගේම අපි මෙතෙන්දී සටහන් කරනවා සෑදෙන NaCl ජල විච්ඡේදනයක් නෙවෙයි සෑදී ඇති sodium chloride වල sodium ion හෝ chloride ion ජල විච්ඡේදන සිදු නොවේ ජල විච්ඡේදන සිදු නොවේ NaCl උදාසීන ලවණයකි. තර සෝඩියම් ක්ලෝරයිඩ් උදාසීන ලවණයක්. ඒ නිසා මෙතෙන්දී ද්‍රාවණයට හයිඩ්‍රොක්සිල් අයන සපයන්නේ මේ ප්‍රබල බෂ්මයෙන්. මේ තියෙන බෂ්ම ප්‍රමාණය ඉතිරි. එතකොට මේකෙන් අපිට පුළුවන් හොයන්න හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය දීලා තියෙනවා. මෙතන අපි දැන් එසේනම් එච් යන සාන්ද්‍රණය හොයන්න පුළුවන්. ඔබ දන්නවා H3O සාන්ද්‍රණයයි හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණයත් එදිනගේ ගුණිතය KW ට සමානයි. ඒ නිසා අපි H3O සාන්ද්‍රණය වැඩි කිරීම හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ඒ ගුණිතය KW ට සමානයි. මෙතනින් අපිට එනවා මේ ජලීය ද්‍රාවණයේ H යන සාන්ද්‍රණය KW වගේ 10/14යි. මෝල් වර්ගය dm ඍණ 6 බෙදීම මෙතන තියෙන OH ඍණ සාන්ද්‍රණය 10/4යි. 10/4යි ඝන ඩෙසිමීටර මවුල මෙතනින් යනවා 10/10 ඝන ඩෙසිමීටර මවුල. මේ ආකාරයට අපිට බලන්න pH එක ගන්න. මේක බාෂ්පික ජලීය ද්‍රාවණයක්. තර pH එක කියන්නේ 4 වඩා වැඩි අගයක්. ඍණ ලඝු 10 පාදය H3O සාන්ද්‍රණය බෙදීම ඝන ඩෙසිමීටර මවුල. ඍණ ලඝු 10 පාදය මෙතන 10/10 ඝන ඩෙසිමීටර මවුල බෙදීම මෙතන ඒකක. අවසානයේදී ඉතුරු වෙන මේ කොටස විතරක් ඍණ 10 මෙතන ධන 10යි 10 ලඝු 10 මේ යනවා. මේ තමයි මේ ජලීය ද්‍රාවණයේ pH එක. දැන් බලන්න මේ වගේ ප්‍රශ්නයක් දුන්නම ප්‍රබල අම්ල ප්‍රබල බෂ්ම ඒ දෙන්න මිශ්‍ර කළා අපෙන් අහන්නේ අවසාන ද්‍රාවණයේ pH එක. ඒ නිසා කළ යුතු දේ තමයි දෙන්න අතර ප්‍රතික්‍රියාව ලියන එක මුලින්ම මේක. ඒ නිසා ලකුණු වෙන් කරන්නේ මුලින්ම මේ ප්‍රතික්‍රියාවට. ඊට පස්සේ ඔබ වෙන වෙනම හෝ මේ විදිහට මේකට යටින් හෝ ප්‍රබල බෂ්ම ප්‍රබල අම්ල මවුල ප්‍රමාණ ඉදිරිපත් කිරීම කරන්න ඕන. මේ පැත්තේ මවුල කියලා දාන්න ඕන. මේකට ඉදිරියෙන් මේ ආකාරයට මවුල ප්‍රමාණ සටහන් කරන්න ඕන. ඒක තමයි ලකුණු ලබා ගැනීමේ දෙවෙනි පියවර. තුන්වන පියවර තමයි ප්‍රතික්‍රියක ප්‍රමාණ සටහන් කළා ඉතිරි ප්‍රමාණ
මේ තියෙන්නේ ප්‍රතික්‍රියක ප්‍රමාණ මේ ඉතිරි ප්‍රමාණ. ඒ අනුව ඉතිරි ප්‍රමාණයේ සාන්ද්‍රණය සෙවීම ඊළඟට කළ යුතුයි. ඉතිරි වෙන්නේ NaOH එයාගේ සාන්ද්‍රණය වෙන්නේ CM බෙදලා 10 වැඩි කරන එක. මේ අනුව මෙතන නෝ ප්‍රමාණය 0.1 බෙදීම 1000 CM බෙදලා 10 වැඩි කරා වෙනවා සාන්ද්‍රණ 10 4. එතනින් පස්සේ OH යන සාන්ද්‍රණය දන්න නිසා H යන සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. ඔබ දන්නා ඕනම ජලීය ද්‍රවණයක H යන OH යන ගුණිතය KW ට සමානයි. KW වගේ සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී 10 14යි. මේ අනුව මෙතන අපි ලියනවා සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී 10 14 25 දී KW වගේ ඒකට ආදේශ කරනවා. තොඩ උත්තරේ නා 10 10ක් ඒක මෙතනට ආදේශ කරලා ගන්නවා pH එක. ඔන්න ඔය පියවර වලට ලකුණු වෙන්නවා. අපි දැන් බලමු ඊළඟ කොටස. දැන් බලන්න. අම්ල භෂ්ම දර්ශක. අම්ල භෂ්ම දර්ශක පිළිබඳ සරල සිද්ධාන්තය සලකවි. දර්ශකයක pH පරාසය. දර්ශකයක pH පරාසය කියන්නේ එක්තරා පහළ pH අගයකදී දර්ශක එක වර්ණයක් දෙනවා. එක්තරා ඉහළ pH අගයකදී ඒ දර්ශකයේ තවත් වර්ණයක් දෙනවා. මෙන්න මේ පහළ pH අගයකදී එක වර්ණයක් ඉහළ pH අගයේ තවත් වර්ණයක් දර්ශකයක් ලබා දෙයි නම් අන්නේ pH අගයන් දෙක තමයි pH පරාසය කියලා කියන්නේ. එනිසා pH පරාසය අර්ථ දක්වන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි පහළ pH අගයේදී එක පාටක් වැඩි pH අගයේ තව පාටක්. ඒ පහළ pH අගයයි ඉහළ pH අගයයි අගයන් දෙක ගත්තොත් අන්නේ pH අගයන් දෙක තමයි pH පරාසය කියලා කියන්නේ. අපි වෙනත් විදිහකින් කිව්වොත් දර්ශකයක පාට වෙනසක් ඇති කරන නම් දර්ශකයේ අන්තර්ගත ජලීය මාධ්‍යයේ වෙනස් කළ යුතු pH අගයන් දෙකට කියනවා pH පරාසය. pH පරාසය. එතකොට අපි දන්නවා මෙතිල් ආරෙන්ජ් වල pH පරාසය 3.1යි 4.4යි. තර මෙතිල් ආරෙන්ජ් යම් කිසි ජලීය ද්‍රාවණයක ඇති විට ඒ ජලීය ද්‍රාවණයේ pH අගය වෙනස් කළොත් අපි 3.1 ඉඳලා 4.4ට මෙතිල් ආරෙන්ජ් 3.1 ඉඳලා 4.4ට ඒ ජලීය ද්‍රාවණයේ pH අගය වෙනස් කළොත් අන්න එතකොට මෙතිල් ආරෙන්ජ් වල පාට වෙනසක් ඇති වෙනවා. ඒක තමයි pH පරාසය කියලා කියන්නේ. දර්ශකයක වර්ණ වෙනසක් ඇති කිරීමට වෙනස් කළ යුතු pH අගයන් pH පරාසය කියලා හඳුන්වනවා. ඒ තව ක්‍රමයක්. බලමු pH පරාසය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙන්නේ. අපි ඒ සඳහා මුලින්ම අර්ථ දැක්වීම ඉදිරිපත් කරමු. pH පරාස මේ විදිහට pH පරාසය මෙන්න මේ විදිහට අපි කියමු. එක්තරා අඩු pH එකකදී එක වර්ණයක් වැඩි pH එකේ තවත් වර්ණයක් දර්ශකයක් ඇති කර නම් එම pH එකයන් දෙක දර්ශකයේ pH පරාසය නම් වේ. මේ බලන්න අම්ල භෂ්ම
දර්ශකයා එක්තරා අඩු pH අගයකදී අඩු pH අගයකදී අඩු pH අගයකදී එක් වර්ණයක්ද වැඩි pH අගයකදී තවත් ලබා දේ නම් එම pH අගයන් pH අගයන් දෙක එම අම්ල භස්ම දර්ශකේ pH පරාසය නම් වේ. මේ තමයි අම්ල භස්ම දර්ශකයක pH පරාසය කියන එක. එතකොට නිදසුනක් methyl orange वाला pH परासे 3.1 4.4 ඒ කියන්නේ මෙතිල් ආරෙන්ජ් වල pH ගේ 3.1ට වඩා අඩු විට එකපාරට ද්‍රාවණ වල pH අගයන් ගත්තොත් pH අගයන් අපි તો මේ විදිහට ද්‍රාවණ වල pH අගයන් අපි ගත්තොත් pH අගය 1 2 3 3.1 මේ pH අගය pH අගය ඒ වගේම මේ පැත්ත 4 4.4 5 7 8 10 12 14 දැන් බලන්න pH අගය 3.1 දක්වා වූ මේ 3.1 දක්වා වූ සියලු ද්‍රාවණවලදී මේ සියලු ද්‍රාවණවලදී 3.1 දක්වා වූ සියලු ද්‍රාවණවලදී මෙතිල් ඔරෙන්ජ් ඇති කරන ලබන පාට රතු පැහැය. මේක රතු පාට. ඒ වගේම pH අගය 4.4 ඉඳලා 14 දක්වාම වන සෑම ජලීය ද්‍රාවණයක් තුළදීම මේ ද්‍රාවණය ඇති කරන පාට කහ පාට. තර බලන්න මෙතිල් ඔරෙන්ජ් නැමැති දර්ශකයේ වර්ණ වෙනසක් ඇති කරන්නම් මෙතිල් ඔරෙන්ජ් නැමැති දර්ශකයේ
වර්ණ වෙනසක් ඇති කරන්න නම් මෙතිල් ඔරෙන්ජ් අඩංගු ජලීය ද්‍රාවණයේ pH අගය එකේ ඉඳලා 3 දක්වා වෙනස් කරලා වැඩක් නැහැ. රතු පාටමයි. 4 ඉඳලා මේ 4.4 ඉඳලා 14 දක්වා වෙනස් කරලා වැඩක් නැහැ. කහ පාටමයි. අඩුම වශයෙන් ද්‍රාවණයේ pH අගය 3.1 ඉඳලා 4.4 දක්වා වෙනස් වුණොත් විතරයි අන්න මෙතිල් ඔරෙන්ජ් වල පාට වෙනස් වෙන්නේ. රතු පාටේ ඉඳලා කහ පාටට. ඒක තමයි pH පරාසය කියලා කියන්නේ. එතකොට මෙතිල් ඔරෙන්ජ් නැමැති දර්ශකේ ආරම්භක අවස්ථාවේ අපි තුන් ද්‍රාවණයේ pH එකේ තිබුණේ 1. pH එකේ 1 ඉඳලා 3.1 දක්වා වෙනස් කළා ද්‍රාවණේ. පාට රතු පාටමයි. නමුත් 3.1 ඉඳලා 4.4 දක්වා වෙනස් කළොත් අන්න පාට වෙනස් වෙනවා. හරියටම 4.4 දී ද්‍රාවණයේ පාට කහ පාට වෙනවා. හරියටම 4.4 දී මේ ද්‍රාවණයේ පාට කහ පාට. එතකොට රතු පාට කහ පාට දක්වා වෙනස් වෙන්නේ අඩුම වශයෙන් pH එකේ 3.1 ඉඳලා 4.4 දක්වා වෙනස් කළොත් විතරයි. අන්න ඒකට කියනවා pH පරාසය. නේද? pH පරාසය. දර්ශකයක වර්ණ වෙනසක් ඇති කිරීමට වෙනස් කළ යුතු pH අගයන් දෙක. මේ අඩු pH අගයකදී එක පාටක්. වැඩි pH අගයේ තව පාටක්. අන්නේ pH අගයන් දෙකට කියනවා pH පරාසය. දැන් pH පරාසය කියන එක සිද්ධාන්ත සලකමින් පැහැදිලි කරන්න ඕන. බලමු. ඒක කරන හැටි. දැන් මේ ප්‍රශ්න පිළිතුරු ඉදිරිපත් කිරීමේදී දර්ශකයක pH පරාසය යනු මෙන්න මේ අර්ථ දැක්වීම ප්‍රමාණවත්. ඉතිරි සිද්ධාන්ත ලියන කලින් මේ ටික විතරයි. මේ උදාහරණ අවශ්‍ය නැහැ. ඒ ඔබගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කළේ. දැන් මෙන්න මේ විදිහට තමයි සිද්ධාන්ත ඉදිරිපත් කරන්නේ. දර්ශකයක් කියන්නේ දුබල අම්ලයක් හෝ දුබල භාෂ්මයක් වේ හැකියි. අම්ල භාෂ්ම දර්ශකය කියන නම පාවිච්චි කරන්නේ ඒ දර්ශකය දුබල අම්ලයක් හෝ දුබල භාෂ්මයක් වශයෙන් ජලීය ද්‍රාවණයේදී හැසිරෙන නිසා සමහර විට දුබල අම්ලයක් වෙන්න පුළුවන්. සමහර විට දුබල භාෂ්මයක් වේ හැකියි. ඒකයි ඒකට නම දීලා තියෙන්නේ අම්ල භාෂ්ම දර්ශකය කියලා. අම්ල භාෂ්ම දර්ශකය. එමනම් අපි හිතමු අම්ල භාෂ්ම දර්ශකය HIN වන අතර HIN AQ ही වර්ණය C1 වන අතර IN ऋण AQ ही වර්ණය C2 වේ. දැන් මේ ළමයින්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ දර්ශකයක් පාට දෙකක් ලබා දෙන්නේ. එච්ඡාන සාන්ද්‍රණය වෙනස් වන විට ජලීය ද්‍රාවණයක එච්ඡාන සාන්ද්‍රණය වෙනස් වන විට ඇයි පාට දෙකක් දෙන්නේ? මූලික වශයෙන් අපි පාට දෙකක් දෙන දර්ශකයක් ගත්තේ. එතකොට දර්ශකයේ දුබල අම්ලයක් හෝ දුබල භාෂ්මයක් මේ අපි මේ තෝරාගත් දර්ශකයේ HIN සූත්‍රය හැටියට දුබල අම්ලයක් ලෙස තමයි හැසිරෙන්නේ. දර්ශකය ජලීය ද්‍රාවණයේදී මේ බලන්න
HIN මේ දර්ශකය ජලීය ද්‍රාවණයේදී මේ විදිහට ගතික සමතුලිතතාවක් ඇති කරනවා. මේ බලන්න IN ඍණ මේ තමයි සමතුලිතතාව. ජලීය ද්‍රාවණයේදී මේ වගේ සමතුලිතතාවක් ඇති කරනවා. HIN අණු වල වර්ණය තමයි C1. C1 වර්ණය. එක ආයන බාටපත් වුණා වර්ණය C2. දැන් මේක ජලීය ද්‍රාවණයේදී ගතික සමතුලිතතාවක් පවතිනවා. මොහොතක් හිතන්න. අපි මේ ජලීය මාධ්‍යයට අම්ලයක් එකතු කළා. අම්ලයක් එකතු කරාම එච්චාන සාන්ද්‍රණය ඉහළ යනවා. එච්චාන සාන්ද්‍රණය ඉහළ යනකොට සමතුලිතතාව මේ පැත්තට බර වෙනවා. එච්චාන සාන්ද්‍රණය අඩු කර ගැනීම සඳහා පද්ධති ක්‍රියාත්මක වෙනවා. එතකොට HIN අණු ඉහළ යනවා සාන්ද්‍රණය. HIN අණු සාන්ද්‍රණය ඉහළ යනකොට මේක ඉතා අඩු වෙනවා. තර පාට C1. දැන් අපි එච්චාන සාන්ද්‍රණය අඩු කරමු. අපි මේකට OH එකතු කරොත් එච්චාන සාන්ද්‍රණය අඩු වෙනවා. අඩු වුණත් ලේචට්ලිය මූල ධර්මය අනුව මේ සමතුලිතය මේ පැත්තට යනවා. ඉදිරියට ගමන් කළාම IN ඍණායන සාන්ද්‍රණය බෙහෙවින් ඉහළ යනවා. එතකොට ද්‍රාවණයේ වර්ණය C2. සාමාන්‍යයෙන් IN ඍණ සාන්ද්‍රණය HIN වගේ 10 ගුණයක් අත් වුණොත් තමයි C2 පාට හොඳට පේන්නේ. C2 වර්ණයක් ඇතිවීමට නම් අඩුම වශයෙන් IN ඍණ සාන්ද්‍රණය මේ වගේ HIN වගේ 10 ගුණයක් අත් වෙන්න ඕන. මේක X නම් මේක 10x වෙන්න ඕන සාන්ද්‍රණය. ඒ වගේම C1 වර්ණය ඇතිවීමට නම් IN ඍණ අයන සාන්ද්‍රණය වගේ 10 ගුණයක සාන්ද්‍රණයක් HIN වලට තියෙන්න ඕන. කියන්නේ මේකේ සාන්ද්‍රණය y නම් මේක 10y වෙන්න ඕන. මාධ්‍ය ඉහළ ආම්ලිකතාවක් තිබුණොත් එච්චාන සාන්ද්‍රණය ගොඩක් වැඩි නම් සමතුලිතය මේ පැත්තට ඇවිල්ලා HIN සාන්ද්‍රණය වැඩි ඉහළ යෑමෙන් C1 වර්ණය ඇති කරනවා. එච්චාන සාන්ද්‍රණය ගොඩක් අඩු නම් සමතුලිතය මේ පැත්තට ගිහිල්ලා IN ඍණ අයන සාන්ද්‍රණය ඉහළ යනවා. ඒ නිසා වර්ණය C2 වෙනවා. මේ අනුව ළමයිනේ මෙන්න මේ එච්චාන සාන්ද්‍රණය වෙනස් කිරීමෙන් පුළුවන් දර්ශකයක පාට වෙනසක් ඇති කරන්න. ඔබට දැන් තේරෙන්න ඕන එච්චාන සාන්ද්‍රණය වැඩි කළොත් C1 වර්ණය, එච්චාන සාන්ද්‍රණය අඩු කළොත් C2 වර්ණය. එච්චාන සාන්ද්‍රණය වෙනස් වන විට පාට වෙනස් වෙනවා. එච්චාන සාන්ද්‍රණය වැඩි කළොත් C1, එච්චාන සාන්ද්‍රණය අඩු කළොත් C2. මේ අනුව එච්චාන සාන්ද්‍රණය කියන එකේ අදහස අනිත් පැත්තෙන් ගත්තොත් අපි pH අගය. එච්චාන සාන්ද්‍රණය හෙවත් pH අගය වෙනස් කිරීමෙන් පුළුවන් වර්ණය C1 හෝ C2 දක්වා වෙනස් කරන්න. දැන් ළමයි කියන්න. C1 වර්ණය දෙන්න නම් එච්චාන සාන්ද්‍රණය වැඩි කරන්න ඕන. එච්චාන සාන්ද්‍රණය වැඩි කරනවා කියන්නේ pH අගය අඩු කරන්න ඕන. අන්න C1. C2 වර්ණය දෙන්න නම් එච්චාන සාන්ද්‍රණය අඩු කරන්න ඕන. ඒ කියන්නේ pH අගය වැඩි කරන්න ඕන. වැඩි pH අගයකදී C2, අඩු pH අගයකදී C1. මේ තමයි දර්ශකයක වර්ණ. pH අගය හෙවත් එච්චාන සාන්ද්‍රණ එක්ක pH අගය නැත්නම් එච්චාන සාන්ද්‍රණය වෙනස් කිරීමෙන් අපිට පුළුවන් දර්ශකයක වර්ණ වෙනස් කිරීම කරන්න. දැන් අපි
මේ දර්ශකය සඳහා පවතින සමතුලිතතාව සඳහා සමතුලිතතා නියමය දාමු. HIN දර්ශකයේ විඝටන නියතය KIN කියන්නේ K ඉන්ඩිකේටර් කියන එක. K දර්ශකය කියන එක. ඒ සංකේතය දැම්මේ අර දුබල අම්ල වල ඒ දැම්මේ. සිම්පල් ඇසිඩ් Ka. දුබල භස්ම වල Kb. B බේස් භස්ම. ඒ වගේ මෙතන ඉන්ඩිකේටර් කියන එක දර්ශක සඳහා. එහෙමනම් දැන් ලියන්න පුළුවන්. මෙතන K කුඩාවට IN සමානයි ප්‍රතිඵල සාන්ද්‍රණ H3O සාන්ද්‍රණය වැඩි කිරීම IN ඍණ සාන්ද්‍රණය බෙදීම HIN සාන්ද්‍රණය මෙතනින් එනවා H3O සාන්ද්‍රණය සඳහා ප්‍රකාශනය H3O සාන්ද්‍රණය සමානයි KIN වැඩි කිරීම HIN සාන්ද්‍රණය බෙදීම IN ඍණ සාන්ද්‍රණය මේ විදිහට මේ බලන්න H3O ධන සාන්ද්‍රණය සමානයි KIN වැඩි කිරීම HIN බෙදීම IN ඍණ. දැන් මෙතන pH සඳහා ප්‍රකාශනය ගමු. pH සමානයි ඍණ ලඝු 10 පාදය H3O සාන්ද්‍රණය බෙදීම ඒකක අපි දත්තාදේශ කරමු. මෙතන pH සමානයි ඍණ ලඝු KIN වැඩි කිරීම HIN බෙදීම IN ඍණ සාන්ද්‍රණය. දැන් මෙතනින් අපිට පුළුවන් ප්‍රසාරණය කළ ගන්න pH සමානයි ඍණ ලඝු KIN ඍණ ලඝු HIN බෙදීම IN ඍණ. තවදුරටත් මේක ලියන්න බලන්න මේ විදිහට pH සමානයි ඍණ ලඝු KIN මෙතන ධන දාන්න පුළුවන් මේ දෙක මාරු කරලා ලඝු IN ඍණ බෙදීම HIN මේ විදිහට මේ තමයි මේකේ pH සඳහා ප්‍රකාශනය pH සඳහා ප්‍රකාශනය අපිට දැන් මේ දර්ශක ජලීය ද්‍රාවණයේ pH සඳහා ප්‍රකාශනයක් ගත්තා. ඒ ප්‍රකාශනය තමයි මේ තියෙන්නේ. අපිට පුළුවන්
C එක වර්ණය දෙන විට මාධ්‍ය තිබිය යුතු pH එක හොයන්න. C එක වර්ණය. ඒ වගේම C දෙක වර්ණය ගෙන දෙන විට මාධ්‍ය තිබිය යුතු pH එක හොයන්න පුළුවන්. කොහොමද? මෙන්න මේ විදිහට. මේ බලන්න. මේ තමයි සමතුලිතතාව. C එක වර්ණය දෙන්න නම් අඩුම වශයෙන් HIN අනුසාන්ද්‍රණය IN ඍණායන සාන්ද්‍රණය වගේ 10 ගුණයක්වත් වෙන්න ඕන අඩුම වශයෙන්. මේ බලන්න. C එක වර්ණය දෙන්න නම්. එනිසා අපි මෙතෙන්දී C එක වර්ණය දෙන අවස්ථාවේදී pH එක ගමු. C එක වර්ණය ලබා දීමට නම් C එක වර්ණය ලබා දීමට නම් HIN අනුසාන්ද්‍රණය IN ඍණ සාන්ද්‍රණය වගේ 10 ගුණයක්වත් වෙන්න අඩුම ගානේ 10 සමාන වෙන්න නම් අඩුම වශයෙන් 10ට හොය ඊට වඩා වැඩි වෙන්න ඕන. අවමය තමයි මේ ලිව්වේ 10 අවමය. ඔබට පැහැදිලි ඇති. HIN අණු ප්‍රමාණය IN ඍණායන සාන්ද්‍රණය වගේ 10 ගුණයක්වත් වුණොත් විතරයි ඒ පාට හොඳට කැපී පෙනෙන්නේ. අපි මෙතිල් ආරෙන්ජ් වල එක්තරා වෙලාවකදී වර්ණය ඒ කියන්නේ අඩු pH එකේදී වර්ණය රතු පැහැ. වැඩි pH එකේදී වර්ණය කහ පැහැ. ඉතින් මේ රතු පාටයි කහ පාටයි දෙකක් තියෙනවා. මේ දෙකම සමසමව පේන්න ගත්තොත් ඒක පාටකට හරියට පේන්නේ නැහැ. ඒ නිසා දර්ශකයේ වර්ණ දෙකක් දෙන වෙලාවේදී එක වර්ණයක් පැහැදිලි වෙන්න නම් ඒකේ ඒ වර්ණය ගෙන දෙන ප්‍රභේදයේ සාන්ද්‍රණය අනිත් ප්‍රභේදයේ සාන්ද්‍රණය වගේ 10 ගුණයක්වත් වෙන්න ඕන. දැන් මේ C එක පාට දෙන්න HIN අනුසාන්ද්‍රණය IN සාන්ද්‍රණය වගේ 10 ගුණයක්වත් වෙන්න ඕන අඩුම වශයෙන් 10 හෝ ඊට වඩා වැඩි. මේ බලන්න. මේ වෙලාවේදී pH එකේ බලමු. මේකට ආදේශ කරමු. තර මේ මොහොතේ මේ සඳහා pH එකේ මේ විට ද්‍රාවණයේ pH එකේ මේට ද්‍රාවණයේ pH එකේ සෙවීම මේ බලන්න pH සමානයි ඍණ ලඝු KIN විකරණයට ධන ළමයිනේ HIN අණු ප්‍රමාණය මේක අනුසාන්ද්‍රණය මේ වගේ 10 ගුණයක් හත් වෙනවා අඩුම ගානේ. ඒ කියන්නේ මෙතන IN ඍණ වගේ HIN 10 ගුණයක් වෙන්න ඕන මේ තියෙන්නේ. HIN ප්‍රමාණය IN ඍණ වගේ 10 ගුණයක් වෙන්න ඕන. මොහොතක් හිතන්න. මේක x නම් මේක 10x. සමාන වෙන්නේ එතකොට 10ට අඩු ගානේ. මේක x නම් මේක 10x. HIN IN ඍණායන x නම් HIN 10x මේ. එතකොට මේකේ මේ විදිහට තියෙන්නේ. එතකොට මෙතන අපි දත්තාදේශ කිරීමේදී මේ වගේ මෙතන 10 ගුණයක් වෙනවා. මෙතන x නම් මෙතන 10x. එතන මෙතන සුළු කරාම එන්නේ ලඝු එකයට 10. තර 10 ඍණ 1. 10 ඍණ 1 එන්නේ. දැන් මේක සුළු කරාම pH ඍණ ලඝු KIN 10 ඍණ 1 උඩට ගියාම. තර ඍණ 1යි ලඝු 10. තර උත්තරේ ඍණ 1. ඒ තමයි ඒ අවස්ථාව. නැත්නම් අපිට පුළුවන් මේක උඩයට මාරු කරලා මෙතන ඍණ දාන්න. උඩයට මාරු කරාම තර HIN උඩට එන IN යටට එන්නේ. එතකොට මේ උත්තරේ 10 මෙතන. ලඝු 10 මෙතන ඍණ දාලා තියෙන හැබැයි. ලඝු 10 කියන්නේ 1යි. එතකොට ඍණ 1.
එහෙම හිතන්නත් පුළුවන්. මේ තියෙන මෙන්න මෙතෙන්ට ආදේශ කරමු. HIN මෙතන IN ඍණ. මේ අනුපාතය අඩුම වශයෙන් 10ක් වෙන්න ඕන අඩුම. එතකොට මේ HIN බෙදෙම IN. එතකොට මේ උත්තරේ 10 ලඝු 10. ලඝු 10 කියන්නේ 1යි. එතකොට මෙතන ඍණ තියෙන්නේ ඍණ 1. ඍණ 1. නැතිනේ අවස්ථාව ඍණ 1. C1 වර්ණය ලබා දීමට නම් ඊළඟ අවස්ථාව බලමු. C2 වර්ණය C2 වර්ණය ලබා දීමට නම් C2 වර්ණය ලබා දීමට නම් ඔබට පේනවා මෙතන C2 පාට ඇති වෙන්නේ මේ පැත්තේ. මේ සඳහා තිබිය යුතු අවශ්‍යතාව තමයි IN ඍණායන සාන්ද්‍රණය HIN වගේ 10 ගුණයක් වෙන්න ඕන. IN ඍණ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට IN ඍණ අයන සාන්ද්‍රණය HIN වගේ 10 ගුණයක්වත් වෙන්න ඕන. මේ විදිහට. මේ වෙලාවේදී මේ විට ද්‍රාවණයේ pH එක සොයමු. මේ විට ද්‍රාවණයේ pH එක සෙවීම මේකට ද්‍රාවණයේ pH එක සෙවීම එතකොට එනවා pH සමානයි ඍණ ලඝු KIN මෙතන මෙන්න මේ ප්‍රකාශනය තිබුණේ ධන ලඝු මේ තියෙන IN බෙදීම HIN මේ තියෙන IN බෙදීම HIN අඩු වශයෙන් 10ක් වෙන්න ඕන. ඒ කියන්නේ IN ඍණ සාන්ද්‍රණය HIN වගේ 10 ගුණයක් වුණත් විතරයි දකුණු පැත්තේ IN ඍණායන වලින් පෙන්නන C2 වර්ණය එන්නේ. එතකොට මෙතනට IN බෙදීම HIN මෙතන 10 දාන්න පුළුවන් මේ අනුපාතය. එතන මේකේ සාන්ද්‍රණය Z නම් මේකේ සාන්ද්‍රණය 10 Z. HIN Z නම් මේක 10 Z. 10 Z බෙදීම Z අනුපාතය 10යි එතකොට. ලඝු 10 කියන්නේ 1යි. එතකොට ධන 1 එන්නේ. මෙතන එන්නේ ධන 1. එතකොට මේ බලන්න දර්ශකය ගෙන දෙන වර්ණය C1 ද්‍රාවණයේ pH එක දර්ශකය ගෙන දෙන වර්ණය ඒ වගේම pH අගය pH අගය දැන් බලන්න ඔබ කියන මේ අගයන් දෙකෙන් අඩු pH අගය මොකද්ද? මේකද අඩු pH අගය? ඍණ ලඝු KIN ඒක නිශ්චිත අගයක්. අපි හිතමු විඝටන නියතය 10/9 කියලා. K කියන්නේ 10/9 නම් එතන මේක උත්තරේ 9. 9 ඍණ 1 9 ධන 1. එතකොට 9 ඍණ 1 කියන්නේ මේක අඩු අගය.
ඇයි ඍණ 1 වෙනකොට මේක නිශ්චිත අගයක්නේ. ඒකෙන් අඩු වෙනවා. අඩු pH අගය මේක. මේක අඩු pH අගය. එතකොට දර්ශකයේ ගෙන දෙන වර්ණය මේ තියෙන්නේ අඩු pH අගයකදී. ඒ කියන්නේ අඩු pH කියන්නේ එච්චානසාන වැඩි විට මේ තියෙන්නේ C1 වර්ණය. එච්චානසාන වැඩි විට මේ තියෙන්නේ C1 වර්ණය. C1 වර්ණය ලබා දෙන්නේ මේ වෙලාවේදී මේ තියෙන්නේ C1 වර්ණය. C1 වර්ණය ලබා දීමට නම් මේ වෙලාවේදී වර්ණය C1 ද්‍රාවණයේ pH අගය මේ තියෙන්නේ ඍණ ලඝු KIN ඍණ 1. ඍණ ලඝු KIN ඍණ 1. ඒ වගේම දර්ශකයේ ලබා දෙන වර්ණය C2 කියන්නේ මේ වෙලාවේ නැතිෙන් C2 මේ පැත්තට සමතුලිතතාව. එච්චානසාන අඩු විට එච්චානසාන අඩු කියන්නේ වැඩි pH. වැඩි pH අගයකදී මේ තියෙන්නේ C2 pH අගය වැඩි එකක් එකතු වෙනවා. ඒතර වැඩි pH අගයක් එන්නේ. මේක අඩු pH අගයක් අඩු වෙනවානේ. දැන් මෙතන ඉන්න වැඩි pH අගයක්. නේ ලඝු KIN ධන 1. දැන් බලන්න දර්ශකයේ pH පරාසය වෙන්නේ මෙන්න මේ අගයන් දෙක. C1 වර්ණය දෙන වෙලාවේදී මෙන්න pH අගය. C2 වර්ණය ගෙන දෙන වෙලාවේදී මෙන්න pH අගය. දර්ශකයක වර්ණ දෙකක් ලබා දෙන pH අගයන් දෙකට කියනවා pH පරාසය. එම නිසා දර්ශකයේ pH පරාසය දර්ශකයේ pH පරාසය ඍණ ලඝු KIN ඍණ 1 සිට ඍණ ලඝු KIN ධන 1 වේ. මේ ලියලා තියෙන දර්ශකයේ pH පරාසය. ඒ කියන්නේ මෙන්න මේ pH අගයේදී මේ අඩු pH අගය, මේ වැඩි pH අගය. මේ අඩු pH අගයේදී එකපාරට අඩු pH C1 වර්ණය. වැඩි pH අගයේ තව පාඩම් මේ අඩු pH අගයේදී පාඩ C1. වැඩි pH අගයේදී පාඩ C2. ඔබට දැන් පැහැදිලි වෙන්න ඕන දර්ශකයක වර්ණ විපර්යාසයක් ඇති කිරීමට දර්ශකයේ අන්තර්ගත ජලීය මාධ්‍යයේ pH අගය වෙනස් කරන්න ඕන. එච්චාන සාන්ද්‍රණය වෙනස් කරන්න ඕන. එච්චාන සාන්ද්‍රණය වෙනස් කිරීමේදී තමයි මේ සමතුලිතය වෙනස් වෙන්නේ. සමතුලිතය මේ පැත්තට ගියත් වම් අතට පාට C1. සමතුලිතය ඉදිරියට ගියත් පාට C2. එච්චාන සාන්ද්‍රණය මේ වැඩි කරන්න සමතුලිතය මේ පැත්තට C1 වර්ණය. එච්චාන සාන්ද්‍රණය වැඩි කියන අඩු pH අගයකදී. අඩු pH අගයකදී මේ පාට. ඒතර එච්චාන සාන්ද්‍රණය අඩු කළොත් සමතුලිතතාව මේ පැත්තට යනවා. ඒතර මේ වර්ණය ගන්නවා. ඒතර එච්චාන සාන්ද්‍රණය අඩු කියන්නේ වැඩි pH අගයකදී. මෙන්න C2. ඉතින් දර්ශකයේ අන්තර්ගත ජලීය මාධ්‍යයේ මෙන්න එච්චාන සාන්ද්‍රණය මේ සමතුලිතතාව ආශ්‍රයෙන් ලබාගත් ප්‍රකාශනය යනෝ pH සදා ප්‍රකාශනය මෙන්න pH සදා ප්‍රකාශනය මේ දර්ශක ජලීය ද්‍රාවණය. තර දර්ශක ජලීය ද්‍රාවණයේ pH සදා ප්‍රකාශනය මේක. තොද
අපි ස්ථිර වශයෙන්ම කියනවා මේ විදිහට අයන් ඍණායන සාන්ද්‍රණය මේ HIN වගේ 10 ගුණයක් නම් පේන්නේ අයන් ඍණායනයේ පාට. ඒක තමයි මූලික સિદ્ધාන්තය. HIN අණුවල වර්ණය ගන්නම් අයන් ඍණායන වගේ HIN සාන්ද්‍රණය 10 ගුණයක් වෙන්න ඕන. අන්නේ විදිහට මේ පද්ධතියේ සමතුලිතතාව මේ පැත්තට ගේන්න පුළුවන්. HIN අණුසාන්ද්‍රණය අයන් අයන සාන්ද්‍රණය වගේ 10 ගුණයක් කරන්න පුළුවන්. H අයන සාන්ද්‍රණය වැඩි කළා. ඒකට සමතුලිතතාව මේ පැත්තට. ඒතර හොඳට පාට පේනවා C1. ඒ වගේම C2 වර්ණය ගන්න පුළුවන්. අයන් ඍණායන සාන්ද්‍රණය වැඩි කරන්න ඕන සමතුලිතතාව මේ පැත්තට යොමු කළා. ඒ අයන් ඍණායන සාන්ද්‍රණය HIN වගේ 10 ගුණයක් කළොත් පුළුවන් තරම් H අයන අඩු කරාම මේ පැත්තට යනවා. ඒතර 10 ගුණයක් වුණාම පේනවා C2. මේ අනුව H අයන සාන්ද්‍රණය වෙනස් කිරීමෙන් වැඩි කිරීමෙන් මේ පැත්තට අඩු කිරීමෙන් මේ පැත්තට දර්ශකයක පාට වෙනස් කරන්න පුළුවන්. දර්ශකයේ අන්තර්ගත මාධ්‍යයේ H අයන සාන්ද්‍රණය වෙනස් කිරීම නැත්නම් pH ගේ වෙනස් කිරීම. අන්නේ දේ තමයි මේ ගණනය කිරීමෙන් ඉදිරිපත් කළේ. මේ තියෙන අඩු pH ගේ දෙක පාටක් මේ වැඩි pH ගේ තව පාටක්. KIN කියන්නේ දර්ශකයේ විඝටන නියතය. සමහර විට මේ දර්ශකයේ විඝටන නියතය අපි හිතමු නිදසුන මේ ඔබේ දැන ගැනීම සඳහා නිදසුන දර්ශකයේ විඝටන නියතය KIN දායරින 9යි ඝන ඩෙසිමීටර මවුල වේ නම් එහි pH පරාසය ගණනය කිරීම pH පරාසය ගණනය කිරීම pH පරාසය ගණනය කිරීම දැන් මෙන්න pH පරාසය මේ තියෙන්නේ දර්ශකයේ pH පරාසය දර්ශකයේ pH පරාසය ඍණ ලඝු KIN ඍණ 1 සිට ඍණ ලඝු KIN ධන 1 මෙතන නා ඍණ ලඝු 10 ඍණ 9 ඍණ 1 9 ඍණ 1 8යි මෙතන නා සිට ඍණ ලඝු KIN කියන්නේ 10 ඍණ 9 10 ඍණ 9 ධන 1 මෙතන නා 10ක් මේ තමයි මේ අවස්ථා දෙකේ මේ pH අගයන් වර්ණය C1 C2 විට ඍණ ලඝු KIN ඍණ 1 ඍණ ලඝු KIN ධන 1 එතකොට විඝටන නියතය 10 ඍණ 9 නම් මෙතනින් 9 උත්තරේ 9 ඍණ 1 8 9 ධන 1 10 එතකොට අඩු pH අගය 8 වැඩි pH අගය 10 හරියට මෙය පිනොප්තලින් වගේ පිනොප්තලින් වල pH පරාසය 8.3යි 10යි
වැඩි pH එකකදී පිනොප්තලින් 10ට වඩා වැඩි නම් රතු පාටයි 8.3ට වඩා අඩු නම් පිනොප්තලින් අවර්ණයි. ඉතින් මේ දර්ශකයේ pH පරාසය මෙතින් එම නිසා අම්ල වාෂ්ම दर्शके pH परासे समानाई 8 සිට 10 මේ තමයි pH පරාසය. දැන් ඔබ දර්ශකයක pH පරාසය දන්නවා මෙතින් මේක කෙටි කරන්න පුළුවන් මේ විදිහට ඍණ ලඝු KIN ධන 1 ඊගාට මේක ඍණ 1 ධන 1 ඍණ 1 දෙකම තියෙනවානේ. ඒ නිසා pH පරාසය මේ විදිහට ලියන්න පුළුවන්. දර්ශකයක pH පරාසය සමානයි ඍණ ලඝු KIN මෙතන ලියන ධන හෝ ඍණ 1 වෙති කෙටියෙන්ම ලිව්වා. මේ තමයි දර්ශකයේ pH පරාසය. දර්ශකයේ pH පරාසය මේ විදිහට दर्शक pH परासය සඳහා මේ තමයි ගණිතමය සම්බන්ධය. තොර විඝටන නියතය දර්ශකයේ විඝටන නියතය දන්නවා නම් අපිට පුළුවන් දර්ශකයක pH පරාසය හොයන්න. දැන් මේකේ ලකුණු දීපු ක්‍රමය ගත්තොත් අපි මෙතන pH පරාසය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දයි පහදා දෙන්න. එතකොට අම්ල වාෂ්ම දර්ශකයක එක්තරා අඩු pH එකකදී එක් වර්ණයක්ද මේ බලන්න. අම්ල වාෂ්ම දර්ශකයේ එක්තරා අඩු pH එකකදී එක්තරා අඩු pH එකකදී එක් වර්ණයක්ද ඊගාවට වැඩි pH එකකදී වැඩි pH එකකදී තවත් වර්ණයක්ද ලබා දේ නම් එම pH එකයන් දෙක අම්ල වාෂ්ම දර්ශකයේ pH පරාසය pH පරාසය නම් වේ. එතකොට pH පරාසය යන අදහස් කරන්නේ කුමක්ද පහදා දෙන්න. පැහැදිලි කිරීම යටතේ මේ අර්ථ දැක්වීම ඉදිරිපත් කිරීම කළ හැකියි. ඒක අනිවාර්ය දෙයක්. මේ දේ ඊගාවට අපිට දර්ශකයක pH පරාසය නිදර්ශනක් වශයෙන් මේකට දෙන්න පුළුවන් මෙතිල් ආරෙන්ජ් වල pH පරාසය ඉදිරිපත් කිරීම. මේ විස්තර ඕනේ මෙතිල් ආරෙන්ජ් වල pH පරාසය දුන්නම ඇති. ඊට පස්සේ pH පරාසය ගණනය කිරීමකින් ඉදිරිපත් කිරීම සිද්ධාන්ත පාවිච්චි කරලා මේ විදිහට ඉදිරිපත් කරන්න ඕන. මුලින්ම ලකුණු ලැබෙන්නේ HIN ජලීය ද්‍රාවණයේ පවතින සමතුලිතතාව සඳහා මේ අවස්ථාව. ඊට පස්සේ HIN අණුවල වර්ණය C1 මේක C2 කියලා සඳහන් කරන්න ඕන. ඒක අනිවාර්යයි. මේ සඳහන් කිරීම වර්ණ. ඊට පස්සේ पद्धतिයේ समतुलितता සඳහා විගරණයේදී KIN කියලා අරගෙන ප්‍රකාශනය ලිවීම
AQ ඒව තියෙන්න ඕන භෞතික අවස්ථා. ඊට පස්සේ එතනින් H අනසාරණ යුක්ත කරලා pH සඳහා ප්‍රකාශනය අරගෙන මේ විදිහට ඊට පස්සේ මෙන්න මේ ප්‍රකාශනය ව්‍යුත්පන්න කිරීම කළ යුතුයි. මෙතනට. එතනින් පස්සේ මෙන්න මේකට අනිවාර්යයෙන්ම ලකුණු වෙනවා. C1 වර්ණය දීමට නම් මෙන්න මේ අවශ්‍යතාව. ඒ අනුව ඒ දර්ශක අන්තර්ගත පද්ධතියේ pH අගය මේ අගය වෙන්න ඕන. ඒ වගේම C2 වර්ණය දීමට නම් මේ අයන සාන්ද්‍රණවල තිබිය යුතු අනුපාතය ඉදිරිපත් කිරීම අනිවාර්ය දෙයක්. එතනින් pH අගය. මේ විදිහට pH අගයන් ලබාගෙන එකෙල්ලේම කියන්න ඔබ දර්ශකයේ pH පරාසය මේ සිට මේ දක්වා වේ කියන. මේ විදිහට ඔබට මේ උදාහරණ ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඒ ඔබගේ දැනගැනීම සඳහා විතරයි. මේ තමයි දර්ශකයේ pH සඳහා ප්‍රකාශනය ව්‍යුත්පන්න කරපු ප්‍රකාශනය. ඉතින් ඔබ මේ ගැටලුවේදී දර්ශකයක pH පරාසය යන්න ගණිතමය ආකාරයට ව්‍යුත්පන්න කරා pH පරාසය සඳහා ප්‍රකාශනය. මේ බලන්න පිනොප් තලින් ඔබේ දැනගැනීම සඳහා පිනොප් තලින් වල pH පරාසය පිනොප් තලින් වල pH පරාසය එන්නේ 8.3 සිට 10. ඒ කියන්නේ අපි විවිධ pH අගයන් නැති ද්‍රාවණ අරගත්තොත් මේ විදිහට ද්‍රාවණවල pH අගයන් ද්‍රාවණවල pH අගයන් මේ විදිහට pH අගය 1 ද්‍රාවණවල pH අගයන් යටතේ pH අගය 1 2 3 4 5 6 7 8 අපි 8.3 9 10 11 12 13 14 මෙන්න මේ ආකාරයට අපි ද්‍රාවණ රාශියක් පිළියෙල කළා. ඒවට එකතු කළොත් පිනොප් තලින් දර්ශකය ළමයි pH අගය 1 ඉඳලා 8.3 දක්වාම ඒ සෑම ද්‍රාවණයකදීම පිනොප් තලින් ගෙන දෙන පාට අවර්ණ මෙතනලා මේ දක්වාම සෑම ද්‍රාවණයක් තුළදීම පිනොප් තලින් අවර්ණයි. පහත ද්‍රාවණ වලට පිනොප් තලින් බිංදු 2ක් එක් කිරීම. බිංදු 2ක් එක් කිරීම. එතකොට මෙතනට නිකන් අවර්ණයි. මෙතනින් පස්සේ ඒ කියන්නේ pH අගය 8.3 දක්වාම අවර්ණයි.
pH එකේ 10න් පස්සේ රතු පාටයි. මේ තියෙන 8.3 දී අවර්ණයි 10 දී රතු පාටයි. මෙන්න pH පරාසය. එතකොට මේ වෙලාවේදී රතු පාටක් තියෙන්නේ. රතු පාටක්. රතු පාට. මේක රතු. රතු. රතු පාට. pH එකේ 1 සිට 8.3 දක්වාම අවර්ණව තියෙන. පිනොප්තලින් අවර්ණයි. මේ අනුව පිනොප්තලින් වල pH පරාසය වන්නේ 8.3 සිට 10. පිනොප්තලින් අන්තර්ගත ජලීය ද්‍රාවණයක pH එකේ 8.3 සිට 10 දක්වා වෙනස් වුණොත් විතරයි පිනොප්තලින් නැමැති දර්ශකයේ වර්ණ වෙනසක් ඇති වෙන්නේ. අන්නේ වර්ණ වෙනස ඇති කරන pH අගයන් දෙකට කියනවා pH පරාසය 8.3 10. මේ ඔබ ඉගෙන ගත්තේ සරල සිද්ධාන්ත උපයෝගී කරගනිමින් අම්ල වාෂ්ප දර්ශකයක pH පරාසය. මේ ආකාරයේ තවත් ස්වරක්ෂක ද්‍රාවණ හා ආයනික සමතුලිතතාව හා සම්බන්ධ ප්‍රශ්න සාකච්ඡා කිරීමක් අපි ඊළඟ වීඩියෝ එකේදීත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.